දේශකයන් වහන්සේ පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිම්පාණන් වහන්සේ සදහැවතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට සූදානම් වන්න අවසරයි ස්වාමී. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමබන්තේ සාධාරණ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්භවෝ හෝති එවං ලෝකෝ පවත්තති පින්වත්නි දැන් මේ ප්‍රකාශ කළේ කර්මය හා පුනර්භවය පැහැදිලි කරවන ගාථා ධර්මයක්. කම්මා විපාකා වත්තන්ති කර්ම රැස් කිරීම නිසා එහි විපාක පවතිනවාය. විපාකෝ කම්ම සම්භවෝ විපාකේ කියන්නේ කර්මයෙන් හටගන්නා ලද්දක්. තස්මා පුනබ්භවෝ හෝති කර්ම විපාක නිසා නැවත ඉපදීමක් ඇති වෙනවාය. එවං ලෝකෝ පවත්තති සත්ත්ව ලෝකේ පවත්නේ මේ ආකාරයටයි. කර්ම රැස් කරනවා එහි විපාක වශයෙන් නැවත උපදිනවා. නැවත කර්ම රැස් කරනවා එහි විපාක වශයෙන් නැවතත් උපදිනවා. එලෙසින් යම් කිසි දවසක කර්ම රැස් කිරීම නතර කළාද නැවත ඉපදීමක් නැහැ. කර්ම රැස් කිරීම නතර වන්නේ රහත් වුණ දාටයි. කර්මයේ සහ පුනර්භවයේ පිළිබඳ විශ්වාසය
අද ලෝකේ පුරා පුදුම වේගයකින් පැතිරෙනවා. වැඩි කල නොගිහින් මේ කර්මයක් පුනර්භවයක් විශ්වාසයේ මත යුරෝපයේ සුන්දර සමාජ පරිවර්තනයක් වෙන්නටත් ඉඩ තියෙනවා. උගත් ලෝකයා අතරට මේ කර්මය සහ පුනර්භව විශ්වාසය මේ තරම් වේගයෙන් පැතිරෙන්නට සිදු වූ කරුණු මොනවද කියලා නුවණින් සලකා බලනකොට එදා අපේ බුදුරජාණන් වහන්සේගේ දවස පැන නැගුණු ප්‍රශ්නම ඒ අයටත් පැන නැගිලා තියෙනවා. ඒවාට උත්තර කර්මයට සහ පුනර්භවයට තැනක් දෙන්නේ නැතුව විසඳන්නට බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. කලින් ඒ රටවල් වල පුනර්භව විශ්වාසය මිත්‍යා දෘෂ්ටියක් හැටියට පිළිගත්තා. ඒ නිසාම පුනර්භව විශ්වාසයේ යම් කිසිවකු ඇති කරගත්තොත්, එබඳු මිත්‍යා දෘෂ්ටි අදහසක් ඇති කරගත්තොත්, ඒ තැනැත්තාට දී යුතු දඬුවම රටින් නිරපීමේ කියන தත්ත්වයටම ඒට විරෝධය පෙන්වුවා. එලෙසින් පුනරුත්පත්තියක් විශ්වාස කරාම රටින් නිරපිය යුතුයි කියන තරමට දැඩි කොට අල්ලගෙන හිටිය ඒ දෘෂ්ටි කැඩිලා මිනිලා ගිහිල්ලා දැන් ඒ රටවල් වල කර්මයක් පුනර්භවයක් ප්‍රචාරය කිරීමට නවීන ප්‍රචාරක මාධ්‍ය සියල්ලක්ම යොදවනවා. ඒ තැනට ඒ අයපත් උනේ කොහොමද කියන එක පැහැදිලි කරන්නේ මේ පින්වතුන්ගේ විශ්වාසය තව තවත් තරවීමටත්, ඒ වගේම ඇතැම් අය තුල තාමත් සැකහෙම තියෙනවා කර්මයේ පුනර්භවයේ පිළිබඳව. ඒවා නැති කරවීමටත්, ඒ වගේම අදත් එදත් උගත් ලෝකයා මේ පිළිබඳව තර්ක කළ හැටි, එයට පිළිතුරු ලබාගත් හැටි පෙන්වා දීමටයි. පුරාණ කාලයේ තිබුණ තර්ක ප්‍රශ්නමයි අද බටහිර උගතුනුත් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ පිළිතුරටමයි බටහිර උගතුනුත් හේතු වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලම කවදත් කොහෙත් මේ සමාජයේ විසමත්වයක් පවතිනවා. සමාජයේ පුද්ගලයන් අතර විවිධ වෙනස්කම් පවතිනවා. කෙනෙක් දුප්පත්, තව කෙනෙක් පොහොසත්. කෙනෙක් නිරෝගයි, තව කෙනෙක් ලෙඩ සහිතයි. කෙනෙක් ඥානවන්තයි, තව කෙනෙක් මෝඩයි. කෙනෙක් සුරූපයි, තව කෙනෙක් විරූපයි. කෙනෙක් බොහෝ කල ජීවත් වෙනවා, තව කෙනෙක් අඩු ආයුෂයෙන් අභාව ප්‍රාප්ත වෙනවා. මේ වෙනස්කම නැති තැනක් ලෝකේ කොහෙවත් නැහැ. යම් යම් දෙනා ওই වෙනස්කම නැති කරන්නට කියලා කතා කරනවා. කොච්චර කතා කළත් අද වෙනතුරු වෙනස් වෙලත් නැහැ, මත්තට වෙනස් වෙන්නේත් නැහැ. අවුරුදු 2500කට ප්‍රථම මේ ප්‍රශ්නේ පැන නැගුණ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ පිළිතුර සියල්ලම කර්මයෙන් සිදු නොවුවත් මේ වෙනස්කම් වලට ප්‍රධාන හේතුවක් කර්මය. పూర్ව ජාතිවල තමා විසින් රැස් කරන ලද කර්මයේ ප්‍රධාන හේතුවක් හැටියට උන්වහන්සේ දා දේශනා කළා. බටහිර උගතුන් මේ මෑතක් වෙනතුරුම ඔය වෙනස්කමට හේතු වශයෙන් නොපෙනෙන බලවන්තයෙකු ගැන විශ්වාස කළා. දැන් ඒ විශ්වාසයේ ඒ අත්ංගේ අතරින් තුරන් වේගෙන යනවා. එහෙම තුරන් වෙනවත් එක්කම නගින ප්‍රශ්නයක්. එහෙමනම් මේ විවිධත්වයට හේතු මොනවද? දැන් උගතුන් තර්ක කරලා කියනවා විතරක් නෙවි ලියලම ප්‍රකාශ කරනවා මේ වෙනස්කම් වලට හේතු සොයන්නට ගිහිල්ලා මේ જાතියේ කාරණා පමණක් සම්බන්ධ කරගෙන අපි කොච්චර තර්ක කළත් පිළිතුරක් ලැබෙන්නේ නැහැ. මේට පිළිතුරක් සොයන්නට නම් පූර්ව જાතියකට යන්නට ඕන. පූර්ව જાතියකින් නොපෙනෙන ශක්ති විශේෂයක් දැනලා තියෙනවා. එය තමයි මේ ක්‍රියා කරවන්නේ. එහෙමනම් පූර්ව જાතිය දැන් බාර ගන්නවා. පූර්ව જાතියක් බාර ගන්නවා නම් න්‍යායානුකූලව මතු જાතියක් පිළිගන්නටත් වෙනවා. పూర్ව જાතියකින් නොපෙනෙන ශක්ති විශේෂයක් ගෙනල්ලා තියෙනවා. අන්න ඒ ශක්ති විශේෂයට තමයි බුද්ධාගමේ කර්මය කියන්නේ. එදා බුදුරජාණන් වහන්සේගේ පිළිතුරටම මේ ආයත් දැන් හේතු වෙලා ඉන්නවා. ඒ අතර බටහිර උගතුන් මේ ලෝකයේ ඇතමුන්ගේ බුද්ධි විකාශය ගැන පරිශන කරන්න පටන් ගත්තා. සමහර දෙනාගේ බුද්ධි විකාශය හිතන්න බැරි තරම් ඉහළට ගිහිලා තියෙනවා.
සමහර දෙනා ඉගෙන ගන්නට බොහොම මහන්සි ගන්නවා, පාඩම් කරනවා, මහන්සියේ තරමට ඉගෙනීම දියුණු වෙන්නේ නැහැ. තවත් සමහර දෙනාගේ බුද්ධිය සුළු උත්සාහයකිනුත් පුදුම විදියට නැගලා යනවා. ඒ අයට ලොකු ප්‍රශ්නයක් මේ සමහරුන්ගේ මේ තරම් උසස් බුද්ධියක් කොහොම ලැබුණාද කියලා. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර සමහරුන්ගේ උතුම් බුද්ධ විකාශයට හේතුව పూర్ව ජාතිවල සම්බන්ධයයි. මේ පින්වතුන් අප කවුරුත් පිළිගන්නවා බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයට වඩා ඉහළ නුවණක් තවත් නැහැ කියලා. ඒ සර්වඥතා ඥානයේ අන්තිම භවයේදී මතුවුණත් එක භවයකට සීමා වූවද්ද නැහැ. මේ පින්වතුන් අප කවුරුත් පිළිගන්නවා නියත විවරණයේ පටන් අරගෙන සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පිරුවා. උටේ තරම් දීර්ඝ කාලයකට සම්බන්ධව ඇවිල්ලා ඒ ඉහළම තත්වයට දියුණු වෙලා අන්තිම ජාතියේදී ඒක ලෝකයට දැනගන්න ලැබුණා. බටහිර උගතුනුත් දැන් ඔය ප්‍රශ්නේම අරගෙන තර්ක කරනවා මේ කෙනෙකුගේ බුද්ධිය මේ තරම් කොහොමද විකාශයට පත්වන්නේ? මේ තරම් දියුණුවට පත්වන්නේ කොහොමද? මේක නම් එක ජාතියකට සම්බන්ධ දෙයක් හැටියට පිළිගන්නට අපහසුයි. ෂේක්ස්පියර් වැනි කෙනෙකුගේ බුද්ධි විකාශය එක ජාතියකට සීමා කරනවා නම් ඇයි අනිත් අයටත් බැරි ෂේක්ස්පියර්ලා වගේ දියුණු වෙන්නට? ඒ නිසා එබඳු අයගේ බුද්ධි විකාශය ජාති කීපයක්වත් පස්සට ගිහිල්ලා බලන්නට ඕන. ජාති කීපයකට හරි සම්බන්ධයි කියලා දැන් ඒ අය කියනවා. එහෙමනම් పూర్ව ජාති පිළිගත්තා. එනම් මතු ජාතිත් පිළිගන්නට ඕන. పూర్ව ජාතියකින් නොපෙනෙන ශක්තියක් ගෙනාවා. ඒ තමයි කර්මය. කර්මයක් පුනර්භවයක් ඔය තර්කානුකූලව තව තව එළිය වැටෙනවා. මිනිසයන් පිළිබඳව පමණක් නෙවී බටහිර උගතුන් තිරසනුන් පිළිබඳවත් මෙලෙසින් පරිශන පවත්වලා තියෙනවා. අපේ ජාතක පොතේ සමහර තිරසනුන්ගේ කතා තියෙනවා පුදුම දේවල්. සමහර වාට විහිළු කරනවා. මොකද බටහිර උගතුන් විහිළු කරන්නේ නැහැ. කලින් විහිළු කළේ නැහැ, දැන් විහිළු කරන්නේත් නැහැ. ඒ අය කරන පරිශන අනුව බැලුවම මේ ජාතක කතාවල තියෙන තිරසනුන් පිළිබඳ සිද්ධීන් ඒ තරම් පුදුම දේවල් නෙවෙයි. ඊට වඩා පුදුම දේවල් දැන් ඒ අය සොයලා අරගෙන ප්‍රකාශ කරනවා. මේ බටහිර උගතුනුත් තිරසනුන් අතර අශ්වයා අනිත් තිරසනුන්ට වඩා බුද්ධිමත් සතෙකු හැටියට පිළි අරගෙන ඉන්නවා. අශ්වයන් පිළිබඳව පරිශන කීපයක් පවත්වලා තියෙනවා. එකක් බටහිර ජර්මනියේ පවත්වපු පරිශනයක්. බටහිර ජර්මනියේ අශ්වයන් හදන ස්ථානයක අශ්වපැටියෙකු උපන්නා. කුඩා අවදියේදීම ඒ අශ්වයන් බලා ගන්න අයට පෙනුණා සාමාන්‍ය අශ්ව පැටියෙකුට වඩා මේ අශ්ව පැටියට බුද්ධිය තියෙනවා, නුවණ තියෙනවා. හැම අංශයකින්ම එහෙම තියෙන බව පෙනුණා. මේ ආයතය ගැන වැඩි ගණනක් නැහැ. ටිකින් ටික මේ අශ්වයා හැදිලා වැඩිලා ලොකු අශ්වයෙක් වුණා. ඔය අතරේදී මෙබඳු කාරණා පරිශීලනය කරන උගතුන්ට මේ ආරංචිය ලැබිලා ඒ අය ලං වුණා මේ අශ්වයාගේ බුද්ධි විකාශයේ පිළිබඳව පරිශීලන පවත්වන්නට. තිරසං සතෙකු පිළිබඳව එබඳු පරිශීලනයක් කරන්නට කාලයක් ගත වෙනවා. මේ අය කාලය අරගෙන හොඳට පරිශීලනය ගෙන ගියා. එහෙම යනකොට මේ අයට හොඳටම වැටහුණා පුදුම බුද්ධිමත් සතෙක් තවත් එහාට යනකොට මේ අශ්වයාගේ බුද්ධිය එක අංශයකට බර වෙලා තියෙනවා. මොනවද? ගණිතයට. ගණන් පිළිබඳව විශේෂ ඥානයක් මේ අශ්වයාට තියෙනවා. දැන් නැවතත් මේ පරිශීලකයන් මේ ශක්තිය එළියට ගන්නේ කොහොමද කියලා කටයුතු කරගෙන ගිහිල්ලා මේ අය තීරණයකට බැස්සා අපි මේ අශ්වයාට අකුරු ඉලක්කම උගන්වමු. අකුරු ඉලක්කම ඉගෙනුවා. කෙනෙකුට අහන්න හිතෙන්න පුළුවන් අශ්වයෙකුට කොහොමද අකුරු ඉලක්කම උගන්වන්නේ? අද ඒක සුළු වැඩක්. ගොළුන්ට බීරන්ට උගන්වන යුගයක කන ඇති ඒ වගේම බුද්ධිමත් සතෙකුට අකුරු ඉලක්කම් උගන්වන්න එක අපහසු කාර්යයක් නෙවෙයි. අකුරු ඉලක්කම හොඳට උගන්වලා ඉවර වෙලා මේ අය ගණනක් ලියලා අශ්වයාට පෙන්නනවා. පෙන්නුවාම අශ්වයා හංගවනවා මේක තේරුම් ගත්තයි කියලා. උත්තරේ දී ගන්න විදිහක් නැහැ. ආයිත් පෙන්නුවාම හංගවනවා
තේරුම් ගත්ත බව. මේ යනකොට මේ අය තව තවත් මේක දියුණු කරගෙන පරිශන කටයුතු කරන ගමන් මේ ශක්තිය සම්පූර්ණයෙන් එළියට ගන්නටයි කියලා එක්තරා වැඩපිළිවෙලක් යෝජනා කළා. කුමක්ද? අශ්වයාට කකුලෙන් ටයිප් කරන්න පුළුවන් විදිහේ ටයිප් රයිටරයක් හදන්නට. විශේෂ ටයිප් රයිටරයක් හැදුවා. හදලා අශ්වයා පුරුදු කළා කකුලෙන් ටයිප් කරන්න. එහෙම හොඳට පුරුදු වුණාට පස්සේ ඒ ටයිප් රයිටරයට කොලයක් දාලා අශ්වයාට ගණනක් ලියලා පෙන්නනවා. පෙන්නුවාම අශ්වයා කකුලෙන් ටයිප් කරලා උත්තරය දෙනවා. කවුද ගණන් ඉගෙනන්නේ? අශ්වයාට මේ જાතිය නම් කවුරුවත් ගණන් උගන්වලා නැහැ. දැන් මේ අය කල්පනා කරනවා මේක පූර්ව જાතියක තියෙන සම්බන්ධයක්. වෙන විදියකට මේක විසඳන්නට බෑ. මේ පූර්ව જાතියක ඇති වෙච්ච හැකියාවක්. ඒ නිසා පූර්ව જાතිය පිළිබඳ අදහස උන්න වැඩි දියුණු වෙන්නට පටන් ගත්තා. ඒ වගේ විවිධ පරිශ්‍රණ නිසා මේ අයට ඔය හැඟීම් ක්‍රමයෙන් වැඩි දියුණු වුණා. ඔය අතර ලෝකයේ දත් කවදත් තියෙන තව සිද්ධියක් පිළිබඳවත් ඒ අය දැන් ප්‍රකාශ කරලා තියෙනවා. කුමක්ද? මේ සමහර දෙනා දැක්කම ප්‍රථම දර්ශනයෙන්ම පුදුම හිතවත්කමක් ඇති වෙනවා. දහස් ගණන් දෙනා දකින්නවා. එහෙම දෙයක් නැහැ. සමහර විට කෙනෙක් දැක්කම එකවරට පුදුම හිතවත්කමක් ඇති වෙනවා. ඒට හේතු බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවම උන්වහන්සේ ප්‍රකාශ කළා උබ්බේව සන්නිවාසේන පූර්ව જાතියක එකට හොඳට හිතවත් වෙ ඉඳලා තියෙනවා. ඒ සම්බන්ධයයි කියලා. සාධකයක් වශයෙන් ප්‍රකාශ කරනවා නම් මේ කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාරයන්ගේ දෙමාපියන් වහන්සේ කවුද කියලා. මහා මායා දේවිය සුද්ධෝදන රජතුමා. එදත් අදත් කවුරුත් දන්නවා. එනත් බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනකොට මහලු බමණෙකුත් පැමිණියෙකුත් පිටිපස්සෙන් ඇවිල්ලා කියනවා පුතේ මේ කොහෙද යන්නේ? මේ කලකට පස්සේ නේ පුතා දැක්කේ. මේ කොහෙද පුතා යන්නේ කියලා. ඉතින් අහල පහල ඉන්න අයට මේක මහ පුදුම දෙයක්. මේ මහලු දෙන්නෙක් ඇවිල්ලා මේ මොකද කරන කතාව? කවුරුත් දන්නවනේ උන්වහන්සේගේ දෙමව්පියන් කවුද කියලා. මේ අහල පහල ඉන්න හිතුවා මේ පිස්සුව හැදිච්ච දෙන්නෙක් වෙන්නට ඇති. මේක වළක්වන්නට හැදුවා. එතින්දි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා එහෙම කරන්න එපා. මේක වැළැක්වුවොත් ඔය දෙන්නගේ හිතට බලවත් වේදනාවක් ඇති වෙනවා. ඔය දෙන්නට එහෙම පිස්සුවක් අමාරුවකින් නෙවෙයි කියන්නේ. ඔය දෙදෙනා පූර්ව જાතියක මගේ අම්මා තාත්තා වෙල හිටියා. අන්නේ පරණ සිද්ධිය මතුවෙලා වෙයි. ඒ නිසා කැමැති මනාප හැටියට දෙන්නට කතා කරන්න ඉඩ දෙන්න. ඔය වගේ සිද්ධි අද ලෝකී රටවල් වල තියෙනවා. පින්වත්නි, ඒ අය දැන් ලියලම කියනවා මේ වගේ සිද්ධි සොයන්නට නම් හේතු සොයන්නට නම් පූර්ව જાතියකට යන්නට ඕන. පූර්ව જાතියක සම්බන්ධය කියනවා විනා වෙන කියන්නට ක්‍රමයක් නැහැ. ඔය නිසා කර්මයේ සහ පුනර්භවයේ පිළිබඳ විශ්වාසයේ බටහිර පැතුණා. ඕමේ අනාතරේ ලෝකේ කවදත් තිබිච්ච සමහර විද්‍යාවන් අදත් යම් දෙනා ඉගෙනගෙන පරිශනවලදී ඒ උපකාර කරගන්නවා. එනම් මෝහණය. සමහර දෙනා මෝහණය කරලා ඒ අයගෙන්ම පූර්ව જાතිය හිම පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ওই මෝහන විද්‍යාවන් තිබුණා. නොඑක් විද්‍යාවන් තිබුණා. බුදුරජාණන් වහන්සේ ඒවා ගණන් ගත්තේ නැහැ. ඒවා මේ බොහොම දුර්වල විද්‍යා හැටියට උන්වහන්සේ සැලකුවේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට ඒ විදිහට මහජනයා පහදවන්නට උනන්දු වෙන්නට එපා කියලා ප්‍රකාශ කළා. ප්‍රාතිහාර්ය දක්වලා මහජනයාගේ ප්‍රසාදය දිනා ගන්නට සූදානම් වෙන්න ඕනේ මගේ ශ්‍රාවකයන්. මගේ ශ්‍රාවකයන් හොඳට ධර්මයේ කරුණු සහිතව පැහැදිලි කරලා දීලා මහජනයා පහදවන්නට ඕන. එදත් තිබුණා. අදත් තියෙනවා. ඒ බටේ රටවල් වල ඒ මගිනුත් පූර්ව ಜಾති පිළිබඳව පරිශන වලටත් දැස්සා. කෙනෙක් අරගෙන ඒ තැනත්තා මෝහණය කරනවා. මෝහණය කරලා ඒ තැනත්තාගෙන් අහනවා මේ ගිය જાතිය කොහෙද කියලා. අර තද නින්දේ ඉන්න මේ තැනත්තා හරියට මේ රෙකෝඩ් එකක් දැවා වගේ කතාව පටන් ගන්නවා. මා ගිය જાතිය අසවල් රටේ අසවල් පළාතේ අසවල් ගමේ.
මගේ අම්මා තාත්තා දෙන්න අසවලුන්, මගේ නම මේකයි, මා ගිය පාසල මේකයි ආදී වශයෙන් මේ විස්තර ටික ඔක්කොම කියනවා. දැන් ඕවා සොයන එක පහසු කාර්යයක්. මේ අය මේ ඔක්කොම සටහන් කරගන්නවා. කොයි රටේ වුණත් දැන් කෙනෙකු උපන්නාම පොතේ ලියවෙනවා, මරණුමත් පොත්වල ලියවෙනවා. මේ වාර්තා අරගෙන ඒ කියන රටවල් වලට ගිහිල්ලා පරීක්ෂා කරලා බලනවා. එහෙම බැලුවාම 75%කට වඩා හරි. අර වැරදි කොටහකුත් තියෙනවා. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වානුමත කළේ නැත්තේ. නමුත් 75%කට වඩා කරපු පරීක්ෂණ අනුව හරි. ඒ නිසා ඒ අයට పూర్ව જાති විශ්වාස කරන්නට සිද්ධ වෙලා තියෙනවා. මේ ලංකාවෙත් එහෙම පරිේශන කිරීමට යම් යම් දෙනා මෝහණය කරන අය ඉන්නවා. දිනක් කීප දෙනෙකු මෝහණය කළා ඔය పూర్ව જાති අහන්නට. උගත් මහතුරු කීප දෙනෙක් එකතු වෙලා ඔය වැඩේ කළේ. තරුණ ළමයෙක්. ඒ තරුණයා ඉංග්‍රීසි එක්තරා ප්‍රමාණයකට දන්නවා. හොඳටම දන්නේ නැහැ. මේ කාලේ බොහෝ දෙනාට ඉංග්‍රීසි හොඳටම දැනගන්න අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ නේ. තරමක් දන්නවා. මේ තරුණයා මෝහණය කළා. ඊට පස්සෙ ඒතනත්තාගේ ඔබේ ගිය જાතිය කොහෙද කියලා. මේ තරුණයා හොඳ ඉංග්‍රීසියෙන් කතා පටන් ගත්තා. මාගේ જાතිය බ්‍රිතාන්‍යයේ අසවල් පළාතේ, අසවල් ගමේ, අසවල් ගෙදර. මගේ අම්මා තාත්තා අසවලු. මගේ නම මේකයි, මා අධ්‍යාපනය ලැබුවේ හවල් ආයතනයේ. මේ විස්තර ටික ඔක්කොම කිව්වා. මේ අය ඒව ලියාගත්තා, රෙකෝඩ් කරගත්තා. ඉතින් ඉවරුණාට පස්සේ අතිරේක ප්‍රශ්නයක් ඇහුවා. ඔබගේ જાතියේ බ්‍රිතාන්‍යයේ නම් හිටියේ, ඇයි මේ જાතිය මෙහි ඇවිල්ලා උපන්නේ? බොහොම ලස්සන පිළිතුරක් දුන්නා. මාගේ જાතියේ බ්‍රිතාන්‍යයේ වාසය කරන කාලේදී පොත් කියවන්නට පුරුදු වෙච්ච කෙනෙක්. ඒ නිසා මම නිතර පොත් කියවනවා. එහෙම පොත් කියවනකොට ආසියාව පිළිබඳව පොත් කියවන්න ලැබුණා. මට ආසියාව දකින්නට ආසාවක් තිබුණා. තවත් පොත් කියවගෙන යනකොට බුද්ධ ආගමේ මූලික පොතක් කියවන්න ලැබුණා. කුමක්ද කියලා ඇහුවම ධම්මපදේ. ධම්මපදේ කියු තැන ඉඳලා මට බුද්ධ ධර්මයේ කෙරෙහි මහා ලැබියාවක් ඇති වුණා. ඒ නිසායි මෙහෙ ලුපන්නේ. ඔය පිළිතුර. ඔය වගේ ඒවා මෙහාට වඩා ඒ රටවල් වල දැන් අත්හදා බලනවා. මේ උගතුන් කීප දෙනා තවත් මහත්මයෙකු මෝහණය කළා. අවුරුදු 53ක් වයස ඇති විද්‍යාලයක උපවිදුහල්පති කෙනෙක්. එතුමා මෝහණය කරලා ඇහුවම එතුමාගේ పూర్ව જાතිය මේ ලංකාවේම. ඒ නිසා සිංහලෙන්ම පිළිතුරු පටන් ගත්තා. මා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය පළාතේ මේ ගම්බද ජීවිතයක් ගත කරපු කෙනෙක්. මා ගොවියෙක් හැටියට ජීවත් වුණා. අවුරුදු 50 පෙන්නට පස්සේ අනුරාධපුරයට ඇවිල්ලා මා මේ පොඩි ආවාසික මහන වෙලා බෝධීන් වහන්සේ වැඳ වැඳ හිටියා. ඉඳලා මගේ ජීවිතය අවසන් වුණා. ඔය ඒත නැත්තා කියාපු විස්තරي. ඉතින් හැබැයි ලංකාවේ වුණත් ඒක නම් හරියට පරීක්ෂා කරලා සොයාගන්නට බැරි වුණා. මොකද ඔය පළාත්වල රජයේ පොත්වල ලියන සිරිතකුත් නැහැ. ඉතින් පරණ තොරතුරු දන්න කෙනෙකුත් නැහැ. ඉතින් වැඩි හිටි කෙනෙකුට ඉන්නේ උඩමළුවේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේගෙන් ගිහිල්ලා ඇහුවම උන්වහන්සේ කීවා මට දැන් බොහොම වයසයි. දැන් මතක නැහැ. පරණ සිද්ධි සමහරක් ඒවා මතක නැහැ. ඒ නිසා ඔය ගැන මට මොනවත් කියන්න බෑ කියලා. මොකද කොමාරී තැනත්තාගේ పూర్ව જાතිය හිම ප්‍රකාශ කළා. උබඳු කාරණා නිසාත් බටහිර උගතුන් අතරට කර්මය සහ පුනර්භවයේ පිළිබඳව විශ්වාසයේ තව තව වේගවත්ව පැතිරෙන්න පටන් ගත්තා. ඔය අතරට තමයි දොස්තර ඉයන් ස්ටීවන්සන් මහත්මයා ඔය පුනර්භව පිළිබඳව පරීක්ෂණ පටන් ගත්තේ. ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්ය කෙනෙක්. අවුරුදු 15කට වැඩි කාලයක් එතුමා මේ පුනරුත්පත්ති පිළිබඳව පරීක්ෂණ පවත්වලා තියෙනවා. එමණු පරීක්ෂණ පැවැත්වීමට ලංකාවටත් 6 වාරයක් ඇවිල්ලා තියෙනවා. එලෙසින් එතුමා පරීක්ෂණය කරන්නට යනකොට එතුමාට සිද්ධීන් වශයෙන් 1000 ගණනක් සිද්ධීන් ලැබුණා. එයින් 600 ගණනක් පරීක්ෂණ කටයුතු වලට භාජන කළා.
පරිේශන කටයුතු අවසන් කරපු මුල් සිද්ධි 20 එකතු කරලා එතුමාගේ ප්‍රථම පොත ලිව්වා. ලොකු පොතක්. ඒක දැන් බටහිර ලෝකයේ අතර වේගෙන් පැතිරෙනවා. ඒක කියවන උගත් කෙනෙකුට කර්මයක් පුනර්භවයක් විශ්වාස නොකොට බැරි සත්‍යයක්. දැන් දෙවෙනි කාණ්ඩේ තුන්වෙනි කාණ්ඩෙත් පිට කරලා තියෙනවා. තවත් එතුමා ඒ ගැන පරිශන කරනවා. එතුමා පළවෙනි කාණ්ඩයේදී විශේෂයක් සඳහන් නොකළත් දෙවෙනි කාණ්ඩයේදී එතුමා කියනවා මා දැන් බෞද්ධයි. මා කර්මයේ පුනරුත්පත්ති විශ්වාස කරන බෞද්ධයෙක්. එතුමාව දැන් ප්‍රකාශ කරනවා. මොකද එහෙම පරිශන කරන කෙනෙකුට ඒ විශ්වාසයේ නොතබාම බැරි වෙනවා. ලංකාවට ආපු වාරයක එතුමාට උවමනා වෙලා තිබුණා එක සිද්ධියක් සොයා ගන්නට මේ කොල්ලුපිටියේ තියෙන ඩර්න් ඉස්පිරිතාලේ. එතෙන්ට ගිහිල්ලා ඒ කාලේ එම්.ආර්.ඩි. සිල්වා දොස්තර මහත්මයා හිටියා. එතුමාට මේ කාරණේ කිව්වා මා මෙහෙම කෙනෙක් මෙච්චර දුර බැහැර ඉඳලා ආවා. මා පරිශන කරනවා. මගේ ළඟ එක්තරා වාර්තාවක් තියෙනවා. ඒක ඇත්තද නැත්තද කියලා බලාගන්නට මෙතනින් තමයි හැකියාව. මෙන්න මේ නම ඇති මේ දවසේදී මැරිලා තියෙනවද මෙතන? ඒ මහත්මයා එතන සේවය කරන තවත් මහත්මයෙකුට අනගහලා කිව්වා මේක වැදගත් දෙයක්. ටිකක් අමාරු වෙන්නට පුළුවන්. අමාරු වුණත් මේක සොයලා බලන්න. පරණ ලිපිගොනු බැඳලා ගොඩ ගහලා තියෙන ඒවා අරගෙන මේ මහත්මයා දවස් ගණනක් තිස්සේ සෙව්වා. සොයලා යනකොට හරියට ලිපිගොනු වහ වුණා. ඒ කියන නමින් ඒ කියන දවසේ එතන කෙනෙක් මැරිච්ච බව වාර්තා වෙලා තියෙනවා. දොස්තර ඉයන් ස්ටීවන්සන් මහත්මයාට බලවත් ප්‍රීතියක්. දැන් ඒ කාරණා නිසා කර්ම සහ පුනර්භව විශ්වාසයේ තව වැඩි වුණ බටහිර අතර. දැන් ගිහිල්ලා පින්වත්නි නවීන ප්‍රචාරක මාධ්‍ය සියල්ලක්ම යොදවනවා පුනරුත්පත්ති ප්‍රචාරයට. ගිය අවුරුද්දේ ලැබුණු වාර්තා අනුව නවීන ප්‍රචාරක මාධ්‍ය හැටියට පතපොත එක අංශයකින් තැනක් ගන්නවා. දැන් පුනර්භවයේ පිළිබඳව කරුණු පැහැදිලි කරන පොත් තියෙනවා. දොස්තර ඉයන් ස්ටීවන්සන් මහත්මයාගේ පොත් තියෙනවා. ෆ්‍රැන්සිස් ටෝරි මහත්මයාගේ පොත් තියෙනවා. ඒ නිසා බටහිර උගතුන් ඔව කියවනවා. කියවන්න කර්මය සහ පුනර්භවයේ පිළිබඳ විශ්වාසය වැඩි වෙනවා. ඒ අතර ගිය අවුරුද්දේ ප්‍රවෘත්ති පත්‍රත් මේ පිළිබඳව ලොකු තැනක් දෙන්නට පටන් ගත්තා. එයින් ප්‍රවෘත්ති පත්‍ර දෙකක් ලැබුණා. නිවුස් ඔෆ් ද වර්ල්ඩ් කියන පුවත්පතේ. ගිය අවුරුද්දේ මේ මුල් පත්‍රයේ සම්පූර්ණ පිටුවක් වෙන් කළා තියෙනවා පුනරුත්පත්ති ප්‍රචාරයට. එතන එක පැත්තකින් කියනවා ලබන සතියේ පුනරුත්පත්ති ප්‍රචාරක ලිපි පළ වෙනවා. තවත් තැනකින් සඳහන් වෙනවා මේ ජූනි මාසයේ පත්තරේ තිබුණේ අගෝස්තු මාසයේ ඉඳලා බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව පුනරුත්පත්ති ප්‍රචාරක වැඩසටහන් 10ක් ඉදිරිපත් කරනවා. සැප්තැම්බර් මාසයේ ඉඳලා බ්‍රිතාන්‍ය රූපවාහිනී ආයතන, ටෙලිවිෂන් ආයතන පුනරුත්පත්ති ප්‍රචාරක වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඒකෙම පත්තරේ දාලා තියෙනවා. තවත් තැනක කොටු කරලා දානවා පුනරුත්පත්තිය විශ්වාස කරපු නම ගිය කීප දෙනෙකුගේ. හෙන්රි ෆෝඩ් මහත්මයා పూర్ව ජාතිත් පිළිගත් අය, මතු ජාතිත් පිළිගත් අය. ටෝල්ස්ටෝයි කියන පඬිවරයා పూర్ව ජාතිත් පිළිගත් අය, මතු ජාතිත් පිළිගත් අය. මේ විස්තරيකුත් දානවා. දැන් ඒ අනුව නවීන ප්‍රචාරක මාධ්‍ය සියල්ලක්ම උපකාර කරගෙන කර්මේ සහ පුනර්භව පිළිබඳව ප්‍රචාරය ගෙනියනවා. ඒකේ ප්‍රතිඵලයක් වුණේ කුමක්ද? අවුරුදු 3කට වගේ ඉස්සෙල්ලා ආගම් පිළිබඳව කරන ලද සමීක්ෂණයකදී පිළිවෙලා තියෙනවා දැන් බ්‍රිතාන්‍යයේ පමණක් පුනරුත්පත්තිය විශ්වාස කරන ජන සංඛ්‍යාව 139ට නැගලයි. 139ක් කියනකොට සාමාන්‍ය ජනගහණයෙන් කෝටි 2ක් පමණ වූ ජනතාවයි. කෝටි 2ක් පමණ වූ ජනතාව දැන් පුනර්භවයේ විශ්වාස කරන අයයි. පුනර්භවයක් විශ්වාස කරනකොට ඊළඟ භවයේ වාසනාවන්ත කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ එනවා.
ඒ ප්‍රශ්නේ එනකොටම ඒ ආයත ලැබෙන පිළිතුර මොකක්ද? හොඳ කර්ම රැස් කරන්නට ඕන. ඒකට පුනරුත්පත්තිය විශ්වාස කරනවා නම් මීළඟ භවයේ වාසනාවන්ත කරගන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා උපකාර වන කර්ම රැස් කරන්නට යායට નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. හොඳ කර්ම රැස් කළොත් හොඳ උත්පත්තියක්, නරක කර්ම රැස් කළොත් නරක උත්පත්තියක් කියන තීරණයට බහින්නට වෙනවා. අන්න ඒ තීරණයට බහින්න පටන් ගත්ත තැන ඉඳලා තමයි ওই සමාජ පරිවර්තනය ඇති වෙන්නේ. ඒවට දැන් ලකුණු 15 වේගෙන එනවා. විශේෂයෙන් උගත් තරුණ පෙළ අතරට මේ කර්මයේ සහ පුනර්භව විශ්වාසයේ වේගින් යනවා. ඒකට හොඳම සාධකයක් තමයි 964 බ්‍රිතාන්‍යයේ තිබුණේ බෞද්ධ සංඝම් 9යි. දැන් මේ 77 වෙනකොට 100ක් පමණ දැන් ඇති වෙලා තියෙනවා. කලින් හිටම්ම තිබුණා ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල දෙකේ බෞද්ධ සංඝම් දෙකක්. ඒ දෙකෙන් පැතුරුණා. දැන් අලුත් විශ්වවිද්‍යාලවල නැත්නම් විශ්වවිද්‍යාලවල මහා විශ්වවිද්‍යාලවල අලුත් බෞද්ධ සමිති පටන් අරගෙන යනවා. ඒ නිසායි මා කීවේ එක්තරා කාල පරිච්ඡේදයකදී වැඩි ඈත නොගිහින් මේ කර්මීය පුනර්භවයේ පසුබිම් කරගෙන යුරෝපයේ සමාජ පරිවර්තනයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒකට අපි උදව් කරන්න ඕනේ. කුමක්ද කළ යුතු උදව්ව? මේ ධර්මයේ ඊයාගේ අතට තව තවපත් කරන්න ඕනේ. දැන් මේ පින්වතුන් හිතන්නට කර්මයක් පුනර්භවයක් විශ්වාස කරනවා නම් ඒ තරම් විශාල සංඛ්‍යාවක් ඒ අයට උවමනා කරන්නේ කර්මයක් පුනරුත්පත්තියක් උගන්වන ආගමක් නෙවෙයි. එතකොට බුද්ධ ආගමෙත් කර්මීය පුනරුත්පත්තිය උගන්වනවා, Hindu ආගමෙත් උගන්වනවා. ඒනොත් බුද්ධ ආගමේ ඉගැන්වීම වඩා පැහැදිලි කියන එක උගත් ලෝකයේ පිළි අරගෙන තියෙනවා. එහෙමනම් අද ඔය තරම් විශාල ජන සංඛ්‍යාවකට උවමනා වෙලා තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඔය අතර ඒ ඉන්නවා ඒ රටවල් වල තව විශාල සංඛ්‍යාවක් බෞද්ධ මිත්‍රයන් කියලා. ඒ අය වෙන ආගමක් අදහන්නෙත් නැහැ. කෙලින්ම බෞද්ධයි කියලා ප්‍රකාශ කරන්නෙත් නැහැ. සලකන්නේ බුද්ධ ආගමට විතරයි. බුද්ධ ආගම ඉගෙන ගන්නවා. ඒ අයට උදව් කළොත් ඒ සියලු දෙනාම බුද්ධ ආගම පිළිගන්නවාට කිසිම සැකයක් නැහැ. ඒ නිසා අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට ඕනේ. අපි බලෙන් කොයිම දවසකවත් මේ ධර්මයේ පතුරවන්නට ගියේ නැහැ. අදත් නැහැ. නමුත් මේ තරම් විශාල සංඛ්‍යාවක් අපෙන් බුද්ධ ධර්මයේ ඉල්ලනවා වගේ නෙවෙයි. කර්මය පුනරුත්පත්තිය විශ්වාස කරලා බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් එතකොට එහෙම ඉල්ලන අයට අපි මේ ධර්මයේ නොදෙනවනම් කොච්චර ලොකු පාඩුවක්ද? යම් කිසිවෙකු පිපාසයෙන් පීඩිතව කෑ ගහනවා, අනේ මට පිපාසයි වතුර ටිකක් දෙන්න කියලා. හොඳ වතුර තිබියදී එබඳු කෙනෙකුට වතුර ටිකක් දෙන්නේ නැත්නම් ඒක අකරුණාවක් නෙවෙයි. ඒ වගේ ධර්ම පිපාසයෙන් ඉන්න මේ ජනතාවට මේ දහම් පෙන් දෙන්නේ නැත්නම් ඒකත් අකරුණාවක් නෙවෙයි. අපට මේ ලැබිච්ච වාරයෙන් අපි ප්‍රයෝජන ගන්නට ඒ උගත් ජනතාව අතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පතුරවන්නට ඕනේ. ඒ අතරම මේ පින්වතුන් අප කර්මයේ පුනර්භවයේ විශ්වාස කරන අය හැටියට අපේ ඊළඟ භවයේ කොහොමද වාසනාවන්ත කරගන්නේ කියන එකත් හිතන්න ඕනේ. අද මේ ජීවිත වාසනාවන්තයි. ලබන භවයේදී මේ ජීවිත කොහොමද වාසනාවන්ත කරගන්නේ? කෙනෙකුගේ ජීවිතයක් වාසනාවන්තයි කියන්නට කරුණු තුනක් එකට එකහුව වෙලා ලැබෙන්න ඕනේ. ගිහි සමාජයේ වාසය කරන අයට භවභෝග සම්පත් අවශ්‍යයි. තමන්ගේ කටයුතු තමන්ම සලසා ගන්නට ඕන. ඒ නිසා වස්තු සම්පත්තිය තියෙන්නට ඕන. ඊළඟට ඉන්ද්‍රියන්ගේ අඩුපාඩුවක් නැති වාසනාවන්ත උත්පත්තියක් තියෙන්නට ඕන. ඥාන සම්පත්තිය තියෙන්නට ඕන. ඔය තුන එකට එකහුව වුණාම තමයි වාසනාවන්ත ජීවිතයක් කියන්නේ. වස්තුව තිබුණත් ඉන්ද්‍රියන් හරියට ලැබිලා නැත්නම් අස්කන්නාසාදී ඉන්ද්‍රියන්ගේ විකල බවක් තියෙනවා නම් ඒ වස්තුව තියෙන තැනක උපන්නත් ඒ ජීවිතේ සාර්ථක නැහැ නේ. ලෝකයේ අන් රටවල වගේම අපේ රටේ ජීවිය වගේ වස්තුව තියෙන තැන්වල ඉන්ද්‍රිය විකලව උපන්න අය සිටිනවා. ඒ නිසා වස්තුවක් තියෙන්නට ඕන. ඉන්ද්‍රියන්ගේ විකල නැති වාසනාවන්ත උත්පත්තියක් තියෙන්නට ඕන. නුවණක් තියෙන්නට ඕන. වස්තුව තිබුණත් ඉන්ද්‍රියන් හොඳට සම්පූර්ණව ලැබුණත් මන්ද බුද්ධිකනම්
ඒ ජීවිතින් ඇති වැඩක් නැහැ. අද ලෝකයේ මන්ද බුද්ධිකයන් සෑහෙන සංඛ්‍යාවක් ඉන්නවා. අපේ රටෙත් ඉන්නවා. මේ හොඳට දීපල ඇති පවුල්වල පිටින් බැලුවම හොඳට ඇඟපත තියන අය ඉන්නවා. මන්ද බුද්ධිකයි. ජීවිතයෙන් වැඩක් නැහැ. මේ තුනම එකට එක්කව වෙලා ලැබෙන්නේ කොහොමද? අපි කර්මානුරූපව බලනවා නම් කර්ම පැත්තෙන් එනකොට පින්කම් තුනක් මේ සම්පත් තුන ලැබීමට උදව් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පින්කම් රාශියක් ප්‍රකාශ කළා. ඒ රාශිය ගුණ කරලා තුනකට ගත්තා දාන, සීල, භාවනා කියලා. මේ ත්‍රිවිධ පුණ්‍ය කර්මයන් උන්වහන්සේ මෙහිම ගුණ කරලා ගත්තේ කුමක් සඳහාද? ප්‍රයෝජන දෙකක් ලෝකයට ලබා දෙන්නටයි. එකක් ස්වාභාවික ඵලයේ, අනික විශේෂ ඵලයේ. ස්වාභාවික ඵල කියන්නේ දන් දුන්නම එහි ස්වාභාවික ඵලයේ වශයෙන් භවභෝග සම්පත් ලැබෙනවා. ප්‍රාර්ථනා කළත් නොකළත් ඒ ස්වාභාවික ඵලයේ වශයෙන් සිද්ධ වෙනවා. සිල් රැක්කම ඒ ස්වාභාවික ඵලයේ වාසනාවන්ත උත්පත්තිය. භාවනා කරාම ඒ ස්වාභාවික ඵලයේ ඥාන සම්පත්තිය. අද යම්කිසි කෙනෙකුට ඔය සම්පත් තුන එකට ලැබිලා තියෙනවා නම් භවයෙන් පූර්ව જાති වැහිලා තිබුණත් පූර්ව જાතිවල දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ කර්ම ශක්තියින් රැස් කරපු අයයි. ඒ කර්ම ශක්තිය කියන ඒවා මුදල් වගේම වැය වෙන කොටසක්. මේ පින්වතුන් මුදල් හම්බ කරනවා හැමදාමත් හම්බ කරනවා. ඇයි? හම්බ කරන ඒවා වැය වෙනවා. අද හම්බ කරනවා මුදල් වැය වෙනවා. ආයිමත් හම්බ කරේ නැත්නම් ඉදිරියට වැය කරන්න මුදල් නැහැ. මුදල් නැති වෙනකොට දුකයි. ඒ වගේ අපේ මේ කර්ම ශක්තියත් වැය වෙනවා. අපි හොඳ කර්ම ශක්තිය රැස් කරාම ඉෂ්ට විපාක වශයෙන් එක වැය වෙනවා. නැවතත් රැස් කරන්න ඕන. එහෙම ඉෂ්ට විපාක වශයෙන් වැය වෙන්නට කර්ම ශක්තිය නැති වුණොත් දුකයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පුඤ්ඤංචේ පුරිසෝ කෛරාතේ තං පුනප්පුනං පින් කරන්න නැවත නැවතත් පින් කරන්නට කියලා අනුශාසනා කළේ. එතකොට පින් කරනකොටත් මේ ත්‍රිවිධ කර්ම ශක්තියින්ම රැස් වෙන්නට ඕනේ කියන එක මේ පින්වතුන්ට වැටහෙනවා ඇති. පූර්ව જાතිවල ඔය ත්‍රිවිධ කර්ම ශක්තියින්ගේ බලයෙන් මේ වාසනාවන්ත කාරණා තුන එකට එක්කහු වුණා වගේ මතු જાතියේදීත් ඔය තුන එක්කහු වෙලා ලැබෙන්නට මේ જાතියේදී ඔය ත්‍රිවිධ කර්ම ශක්තියින් රැස් කරන්න ඕනේ. දන් දෙන එක ගිහි සමාජයේ ලේසි පින්කමක්. උගක් වියදම් යනවා, උගක් වෙහෙසෙන්නට ඕන. නමුත් ගිහි සමාජයේ ලේසි පින්කමක්. සීල භාවනා දෙක ගිහි සමාජයේ තරම් ලේසි පින්කම් නෙවෙයි. ඒ නිසා දන් දීම පන්සලට ගිහිල්ලත් කරනවා, ගෙදරදීත් කරනවා, නොයෙක් අවස්ථාවලදී ඒක කරනවා. ඒක ගිහි පින්වතුන්ට ලේසියෙන් කරන්න පුළුවන් පින්කම. ලේසි නිසා දන් දීලා විතරක් නැවතුනොත් සීල භාවනා දෙක සම්පූර්ණ කරගත්තේ නැත්නම් මතු જાතියට අඩුවක් හිටින්න පුළුවන් නේ. තර්කානුකූලව හිතලා බලනකොට මතු જાතියට අඩුවක් හිතෙන්න ඉඩ තියෙනවා. අර සීල භාවනා දෙකෙන් ලැබිය යුතු වාසනාවන්ත උත්පත්තිය, ඥාන සම්පත්තිය කියන දෙකරුණෙන් අඩුපාඩු හිටින්නට පුළුවන්. එhmenan මේක ගන්නේ කොහොමද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෝය කියලා දවසක් සම්මත කළේ. කලින් පෝය කියලා විශේෂයක් තිබුණේ නැහැ. වෙන ආගමිකයන් හිතත් පෝයට සැලකුවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ පෝය දවස නැති දවස කියලා නැහැ. පිරිසාම බණ කියනවා, පිරිසත් එනවා. මේ විදිහට කටයුතු කරන අවස්ථාවේදී බිම්බිසාර රජුරන්ට දවසක් අදහසක් පහළ වුණා. මේ පෝය කියලා දවස් වර්ගයක් තියෙනවා. අනිත් ආගමිකයන් ඒ දවස්වලදී තම තමන්ගේ සිද්ධාස්ථාන වලට රැස් වෙනවා. මේ බෞද්ධයනොත් ඒ වගේ රැස් වෙනවා නම් හොඳ නෙවද? පෝයදා. බුදුරජාණන් වහන්සේ හමුවන්නට ගියා. වැඳලා කිව්වා ස්වාමීනි මට මේ වගේ අදහසක් පහළ වුණා. එය මතක් කරන්නට යාවේ. අපේ බුදුරජාණන් වහන්සේ කවරෙකුගේ හෝ හොඳ යෝජනාවක් නම් අනුමත කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා පෝයදාට සිද්ධාස්ථාන වලට රැස් වෙන්නට කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා
පොයදා ධර්ම දේශනා කරන්නට කියලා. පිරිස පැමිණුනාම ඒ පිරිසට බණ කියන්නට කියලා අනුදැන වදාලා. ඊට පසුව පොයදාට සිල් සමාදන් වෙන්නට කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඊටත් පසුව භික්ෂුන් වහන්සේලාගේ විනය කර්ම පොයදා කරන්නට කියලා උන්වහන්සේ අනුදැන වදාලා. පොයේ දවසක් සම්මත කළ දුන්නේ ගිහි සමාජයේ පින්වතුන්ට දන් දෙන එක කවදත් කරත හැකි සීල භාවනා කොටස් දෙක එහෙම හැමදාම හැමතැනදීම කරන්න බෑ. ඒකට සුදුසු පරිසරයක් තියෙන්නට ඕන. අන්න ඒ පරිසරය හදා දෙන්නටයි. ඒ නිසා පැරණියන් සතියේ දවස් 6ක් 7ක් තමන්ගේ එදිනදා ජීවිතය පිළිබඳ කටයුතු කරලා 7 වෙනි දවසේ නැත්නම් 8 වෙනි දවසේ නිවාඩු ගත්තා. ඒක තමයි පොය. එහෙම නිවාඩු අරගෙන ගෙදර හිටියොත් එහෙම ආයමතර පුරුදු වැඩවලට මේ දෙනෝ විසක් අර ආගමික වතාවත් කෙරෙන්නේ නැහැ. ඒ නිසා සම්පූර්ණ දවස ඉඳ තියෙනවනම් උදේ පාන්දර ගිහිලා සිත ස්ථානයකට සිල් සමාදන් වෙලා එතන දවස ගත කරන්න. එහෙම බැරි නම් වරුවකට හරි යන්න අර අඩු වෙච්ච සීල භාවනා දෙක පුරව ගන්න. බලන්න කොච්චර හොඳ වැඩ පිළිවෙලක්ද. සතර පොයටම බැරි නම් දෙපොයට. එහෙමත් බැරි නම් පස්වස්සකටවත් එලෙසින් සීල භාවනා කියන කර්ම ශක්ති දෙක රැස් කරගත්තේ නැත්නම් ඒක ලොකු පාඩුවක්. ඒ නිසා අප කර්ම රැස් කරනකොටත් මතු ජීවිත වාසනාවන්ත වීමට උපකාර වන පරිදි කර්ම රැස් කරන්න ඕන. ඊළඟට එහි විශේෂ ඵලය තමයි පින්වත්නි දාන සීල භාවනා කියන කර්ම ශක්තියන්ගේ විශේෂ ඵලය ප්‍රාර්ථනා බලයෙන් නිවන් අවබෝධ කරවීම. ඊළඟට එදිනෙදා ජීවිතයට ලැබෙන තවත් විශේෂ ඵලයක් තමයි මානසික සුවේ, මානසික සහනය. අද ලෝකයේ දියුණුවේ කියලා කතා කරනවා. ඒ අනුව අපේ රටත් දියුණුවේ කියලා කියනවා. එහෙමනම් අද දියුණුවේ කියන රටවල් වල තියෙන මානසික අසහනය අපේ රටේ තාමත් නැත්තේ මොකද? ඔය දියුණුවේ කියන රටවල් වල මොන තරම් මානසික අසහනද? තාම අපේ රටේ වගේ මානසික අසහන නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසායි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවිතයට සම්බන්ධව තිබෙන තුරු මානසික අසහනයක් හැදෙන්න ඉඩක් නැහැ. මොකද උන්වහන්සේගේ ධර්මයේ පෙන්වන්නේ මානසික සහන ඇති කරගන්නටයි. දැන් බලන්නට පින්කමක් කරාම ඒ පින්කම නිසා ඇති වෙන්නේ මානසික සුවයක්. ඒක ඒ වෙලට පමණක් නෙවෙයි දින ගණන්, සති ගණන්, මාස ගණන් මේ මානසික සුවේ බලපවත්වනවා. ඊළඟට භාවනාදී උසස් ප්‍රතිපත්තියක දුනම ඒ ආයත ඇති වෙන්නේ මානසික සුවයක්. මේ මානසික සුවේ ඒ දින ගණන්, සති ගණන්, මාස ගණන් තියෙනවා. මේක ටිකක් අඩු වෙනකොට තව නෑ ගෙදරක පින්කමකට ගිහිල්ලා සම්බන්ධ වෙනවා, පන්සලකට යනවා, බණක් අහනවා, වෙන යම්කිසි පරිත්‍යාගයක් කරනවා. ඒ නිසා මානසික සුව. වටේ රායයට ඒ වගේ ධර්මයක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි විතරක් මානසික අසහනින් පෙළෙන්නේ. ඒ වගේ චාරිත්‍ර විදි නැති එකත් මානසික අසහනයට හේතුවක්. සහෝදර සහෝදරියන්, ස්වාමි පුරුෂයන්, භාර්යාවන් අතරේ සම්බන්ධය කොච්චර හොඳට පවතිනවද? මෙරිලවත් අවසාන නැහැ. මරුණාට පස්සේ කරන්න පුළුවන් සංග්‍රහ කරනවා. ඒවා මානසික සුවයට හේතු වෙච්ච දේවල්. ඔය දියුණුවේ කියන සමාජවල ඒවා අනිත් පැත්තට හැරිලා ගිහිල්ලා. ඒ නිසා දරුවන්ගේ සැලකිලි සම්මාන නැතුව ඒ වගේම තමාගේ ජීවිතයේ ගත කරපු ආකාරයේ අනුව දෙමෝපියන් විද්ද කාලේ ඔය වෙන්වල කොහේ හරි මානසික අසහනින් පෙළෙනවා. දැන් මේ අය ගැන කරපු පරීක්ෂණ අනුව කියනවා අවුරුදු 50 55 පෙන්න තැන ඉඳලා උල්මාදකාරයෝ වැඩි වෙනවලු. මානසික සහනයක් නැහැ. ආපස්සට හැදලා ගත කරපු ජීවිතය ගැන හිතලා සතුටු වෙන්නට බෑ. දරුවන් සොයන්නේ බලන්නේ නැහැ. අර තමන්ගේ රක්ෂණ තියෙන නිසා යම් කිසි ස්ථානයක ඉඳගෙන එතන දෙන්න දෙපැත්ත බලාගෙන අනේ අපට මොකද වුනේ කියලා හිතනවා. මානසික අසහන. ඒ වගේම
ඒ අය නිසා දරුවන් දැන් අලුත් ප්‍රතිපත්ති හදාගෙන දෙමව්පියන් දරුවන් අතරේ සම්බන්ධයේ මුල් අධ්‍යාපන කාලයේ පමණයි ඉන් එහාට අවශ්‍ය නැහැ අවුරුදු 17න් එහාට අවශ්‍ය නැහැ ආදී වශයෙන් ඔය නවීන තාලෙට යන අය ඔය නිකන් හදාගෙන ඔය කාලේදී දෙකොල්ල වෙන් වෙනවා දෙකොල්ලම මානසික පීඩාවෙන් පෙළෙනවා මානසික රෝහල් පිළිබඳව ඔය කරුණු දැනගෙන කියන අය පුදුම කතාවක් කියනවා දරුවන් තරුණ අය මානසික අසහනෙන් රෝගවල පෙළෙන හැටි. ඒ වගේම ඒ දරුවන්ගේම දෙමව්පිය නැති වුණත් ඒ වගේ දෙමව්පියන් ඒ මානසික රෝහලේම දෙපැත්තේ වාට්ටු දෙකේ සනසිල්ලක් නැතුව වාසය කරන හැටි. කොමාරි පින්වත්නි අපට තාම ලොකු භාග්‍යයක් ඔය මානසික රෝහල් කියලා වෙනම જાතියක් තාම ඇති කරන තරමට මානසික අසහනයක් නැතිකම. පිස්සන්කුතු ලෝකේ වෙනම කොහෙත් තියෙනවා මෙහෙත් තියෙනවා. නමුත් මානසික අසහන නිසා වෙනම ආරෝග්‍ය ශාලා ඇති කිරීමට තරමේ තත්ත්වයක් තාම එළඹිලා නැහැ. නමුත් දැනට මහ රෝහල් වල මානසික රෝගී වාට්ටු තියෙනවා. ඒ වාට්ටු වල ඉන්නේ නැතුව අරගෙන බැලුවොත් ධර්මයෙන් පිටට පැනලා ඇති කරගත්ත මානසික අසහන. සමහර රෝහල් වල පරීක්ෂා කළ බැලුවම ඒ මානසික රෝගීන්ගේ හේතු මොනවද කියලා 80ක් මත්පැන් ධර්මයෙන් පිටට පැනලා විවිධ අසහන තියෙනවා මහනගරවල ටිකක් පිටපළාත් වල මහ රෝහල් වල රෝගී වාට්ටු වල නම් වැඩි සංඛ්‍යාවක්ම මත්පැන් කියලා කියනවා ධර්මයෙන් පිටට පැනන ඒ නිසා මා කිව්වේ මේ බුද්ධ ධර්මයේ ජීවිතයට සම්බන්ධව සිටින තුරු මානසික අසහනයක් හැදෙන්න ඉඩක් නැහැ අනේ ඒ වගේ ධර්මයක් ලැබිලා අප ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට නම් ඒ ධර්මයේ ඉගෙන ගන්නට ඕන. ඉගෙන ගන්න රසයි. ඉගෙන ගන්නේ නැති කෙනෙකුට මේකේ රසය විඳින්නට බෑ. එහෙම විඳින්නට බැරි නිසා තමයි අපේ රටේ බණ පොත් කියවන සංඛ්‍යාව අඩු වෙගෙන යන්නේ. වෙන රටවල් වල බණ පොත් කියවන සංඛ්‍යාව වැඩි වෙනවා. මේ බණ පොත් කියවන සංඛ්‍යාව අඩු වෙනවා. මෙහි වැඩි වෙන්නේ අසභ්‍ය පොත් කියවන සංඛ්‍යාව. ඒ නිසා දැන් බණ පොතකින් පිටපත් 5000ක් ගැහුවම ඔය පොත් පෙළෙන්දන් කියනවා කොහොම කාලයක් යනවා මේක විකිනෙන්නට 85 ලක්ෂයක් බෞද්ධයන් ඉන්න රටේ. නමුත් අසභ්‍ය පොත් ලක්ෂ ගණනක් ගහනවා. කත්තයි ප්‍රශ්නයක් නැහැ. මුද්‍රණ වියදමේ ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් ගහනවා ඕන තරම් විකිනෙනවා. තවත් පින්වත්නි බටහිරයේ අනිත් පැත්තට ටික හැරි යනවා. අවුරුදු කීපයකට ප්‍රථම ක්‍රිස්මස් සම්ප්‍රිස් මහත්මයා බුද්ධ ආගම කියලා පොතක් ලිව්වා. පළවෙනි වතාවට පිටපත් 1,50,000ක් මුද්‍රණය කළා මාස කීපයකින් ඔක්කොම ඉවරයි. අපේ පුවත්පත් සංග්‍රහ බෞද්ධ ඒවා තිබුණා අද ඒවයි තත්ත්වය කුමක්ද කියලා මේ පින්තුන් කල්පනා කරොත් පැටහෙවි. අනගාരിക ධර්මපාලතුමා පටන් ගත්තා සිංහල බෞද්ධයා ලංකාවේ ප්‍රධාන පෙළේ බෞද්ධ ගෙවල් වලත් පන්සල් වලත් හැමතැනම පැතිරී ගියා. ඒක ක්‍රමයෙන් අඩු වෙනට පටන් ගත්තා. මොකද අපේ කියවන්නන්ගේ රුචිය වෙන අතකට හැරුණා. සිංහල බෞද්ධයා පත්තරේ වගේ පත්තරයක තියෙන ලිපි කියවන රුචිය අඩු වෙගෙන ගියා. පිටපත් 2000 එනකම් පහළට බැස්සා. නැවැත්තුවා පටන් ගන්නවා. ඔය තත්ත්වයට. ඒ වගේම සංගරා තිබුණා බෞද්ධ සංගරා. දැන් බොහොම අමාරුවෙන් පවත්වන කීපයක් විසක් තියෙනවාද කියලා බලන්න. නමුත් අනිත් රටවල් වල රුචිය වැඩි වෙලා තියෙනවා බුද්ධ ආගම කියවන්නට. ඒ නිසා ඒ ඇත්තන්ගේ බුද්ධ ආගම සම්බන්ධ පොත් නැත්තම් බුද්ධ ආගම සම්බන්ධ සංගරා නැත්තම් වැඩියෙන් පිකිනෙනවා. හොඳ වාර්තාවක් මේ පින්වතුන්ට මතක් කරන්න පුළුවන්. බුද්ධ ජයන්තිය 956 කාටත් මතකයි. ලංකාවේ ඇතිවෙච්ච එක්තරා ප්‍රබෝධයක් උඩ ලෝකේ පුරා බුද්ධ ජයන්ති ഘോഷාව පැතිරුණා. බටහිර රටවල් වලත් බුද්ධ ජයන්ති ഘോഷාව පැතිරුණා. මේ කවුරුත් දන්නවා ලෝකේ පුරා යන සංග්‍රහ අතුරෙන් ලයිව් සංග්‍රහව එකක්. ලයිව් සංග්‍රහව ඒ කාලේ
වරකට 5 ලක්ෂයක් මුද්‍රණය කළා. ඒ සංස්කාරක මණ්ඩලයේ මේ බුද්ධ ජයන්ති ഘോഷාව පැවැතෙනකොට රැස් වෙලා තීන්දුවක් ගත්තා බුද්ධ ජයන්තිය නිමිති කරගෙන අපත් සංග්‍රහ කලාපයක් නිකුත් කරමු. ධර්ම ප්‍රචාරයටම නෙවී ඒ අතු වෙළඳාමට. එහෙම තීන්දුව කරලා මාස ගණනක් තිස්සේ ප්‍රසිද්ධ කළ අසවල් සංග්‍රහ කලාපයේ බෞද්ධ පින්තූර සහ බෞද්ධ ලිපි වලින් යුක්තව නිකුත් කරනවා කියලා. පින්වත්නි, ඒ ප්‍රචාරය නිසා ඉල්ලුම් කරුවන්ගේ සංඛ්‍යාව කොච්චර වැඩි වුණාද කිව්වොත් වරකට 5 ලක්ෂයක් ගහන සංග්‍රහව ඒ වාරයේදී 20 ලක්ෂයක් ගහන සිද්ධ වුණා. ලොකු වෙනසක්. ඉගෙන ගන්න රස ඇති ධර්මයක් බුද්ධ ධර්ම. හොඳට නුවණින් විමසන්න තව ප්‍රීතිය. අන්ධ විශ්වාසයට තැනක් නැහැ. තර්ක කරන්න, ප්‍රශ්න කරන්න. හොඳට තර්ක කරලා ප්‍රශ්න කරලා ඇතුළට ගන්න. එහෙම ඇතුළට ගන්න තව ප්‍රීතිය. පිළිපදින්න සනසිල්ල. කොච්චර ඉගෙන ගත්තත්, කොච්චර තර්ක කළත් ජීවිතයට සම්බන්ධ කරගත්තේ නැත්නම් බුදු ධර්මයෙන් ලැබිය යුතු සනසිල්ල ලබන්නට බෑ. අන්නේ සනසිල්ල බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. එදිනෙදා ජීවිතයේ පිළිබඳව සනසිල්ලෙන් පටන් අරගෙන දියුණු කරගෙන ගිහිල්ලා නිබ්බානං පරමං සුඛං කියාපු නිර්වාණ අවබෝධයෙන් පරම සනසිල්ල ලබන තෙක්. ඒ විදිහේ ධර්මයක් මේ පින්වතුන්ට අපිට ලැබිලා තියෙන නිසා ඒ ධර්මයෙන් වැඩ ගන්නට අප කවුරුත් වැඩියෙන් ධර්මයේ ඉගෙන ගන්නට ඕන. විශේෂයෙන් ජී පින්වතුන්ගේ ප්‍රයෝජනය සඳහා දේශනා කරපු දහම් කොටස් ටික ඉගෙන ගන්නට ඕන. ඒ ධර්මයේ රස විඳින්නට ඕන, ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕන. සිහියෙන් නුවණින් දිවි පවත්වමින් තමන් තුල තියෙන අගුණ දුර්වලකම් සොයා බලා ටික නමුත් අඩු කරගන්නට ඕන. තමන් තුල තියෙනට ඕන ගුණ නුවණ ටික නමුත් වැඩි දියුණු කරගන්නට ඕන. මේ ගුණ ධර්මයන්ගේ හා මෙවඳු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් කාටත් උතුම් නිවන් සුවත් වේවා කියා ප්‍රාර්ථනා කරන්නට. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානි සංසයන් හේතු කොටගෙන උතුම් වූ නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කටයුතු. පූජ්‍ය මඩිගේ පඤ්ඤාසී මහා නායක ස්වාමීන් වහන්සේ පැවැත් වූ ධර්ම දේශනාවයි ඒ අවසන් වූයේ.